17 වෙනි පරිච්ඡේදය. කෙටිහාමි මහල්ලාට කඩුල්ල අසල ඉඳගෙන බලාගෙන සිටීමට බොහෝ දේවල් තිබේ. ඒ අතර පිච්චිගේ සොහොනද වේ. ඔහු උදේම ගෙතුළට එබී ගුණාදරීට හුරතල් හඬින් කතා කොට රොසලින් ගෙනත් දුන් කහට කෝප්පය පානය කර කඩුල්ල දෙසට ගෑටුවේය. තුනටිය රිදුම් දෙයි. වම් කකුල එක එල්ලේ තැබීමට අපහසුය. එය ඇද වී ඇත. කුඹුග්ගස් දෙසින් එන සුළං පිච්චිගේ සොහොනේ වියලි ගොක්කොල සොලවයි. කෙටිහාමි මාදම්පේ වත්තේ කඳුමුදුන දෙස බැලීය. වෙනදා නම් මේ වේලාව වන විට දළු නෙලන දෙමළ ගැහැණුන්ගේ තිත් ඡායා පෙනේ. එහෙත් අද ඒ බැව් පෙනෙන්නට නොවේ. ඔහු ඇස් සිහින් කර හිස ඔසවා බැලුවේය. එහෙත් ඒ තිත් ඡායා කිසිවක් පෙනෙන්නට නොවේ. එය පුදුමයකට කාරණයකි. ඒ බැව් කාට හෝ කිව යුතුය. ඔහු දාවිත්ලාගේ ගේ දෙස බැලීය. දාවිත්. මොහොතකින් දාවිත් ගේ දෙස සිට එනු පෙනිනි. ඔහු සමග පුංචි තිලකරත්නද එයි. තිලකරත්න මහල්ලාගේ ඔඩොක්කුවට පැන්න අතර කෙටිහාමි දාවිත්ට ඇසෙනසේ කතා කළේය. ඈ බං, මට දෑහැ පේන්නේ නැතුවද? එහෙම නැත්නම් දළු කඩන කාණ්ඩේ අද කන්දට ඇවිත් නැතුවවත්ද? දාවිත් මොහොතකට නිහඬ විය. තමාගේ වචන පැටලේයැයි සිතූ හේ කිව යුතු කුමක්ද නොකිය යුතු කුමක්ද යන්න සිතේ ගලපාගෙන කතා කළේය. කලබල දැන් රට මැද්දටත් ඇවිදින්. සිංහල කාණ්ඩයක් කියනවලු සිංහල විතරක් කතා කොලාම ඇතිය කියලා. දෙමළ කාණ්ඩෙ කියනවලු එහෙම බෑ කියලා. ඕන් ඕකට එකට එක කියෝගෙන තමයි රණ්ඩු ඇවිලිලා තියෙන්නේ. අගමැතිත් තව ලොකු උදවිය එක්කලා තීරණයක් ගන්න බැරුව කල්පනා කර කර ඉන්නවලු. අද ගොඩ කියල කඩමණ්ඩිය කතා වුණේ ඔය ගැන. රටම ගිනි ජාලාවක් වෙයි කියලත් හුඟක් අය කියනවා. බඩුත් ගණන් යාවිලු. ඉතිං රණ්ඩු සරුවල් නොවී ඔව්වා බේරගන්න බැරිද? කෙටිහාමි එසේ කීවේ මහත් කම්පනයට පත් වූ සිතින්ය. පොඩි එකා කෙටිහාමිගේ සමේ වූ රැලි අතගා බලයි. අපි එහෙම කිව්වට එහෙම බැරුව ඇති. සෙල්ලං වැඩය. උන්නාන්සේලා කාණ්ඩ ගෙහිලා මේස වටේ ඉඳගෙන වරු ගණන් කතිකා කරනවලු හරිහමං කෑමක් බීමක්වත් නැතුව. අනේ ඒ රත්තරන් මිනිස්සු සමන් දෙවියොම බලාගන්න ඕනි. මහල්ලා එසේ මුමුණද්දී දාවිත් තරමක් අදිමදි කරමින් ඊළඟ කාරණයද කියා දැමීමට තීරණය කළේය. එහෙත් ඒ කීමේදී වචන නොපැටලෙන ලෙස පැවසීමට හේවග බලාගත්තේය. කාරණය කෙටිහාමිට සරල නොවන බව දාවිත් දනී. හැමෝම ආදරෙයි නොවැ තමුන්ගේ රට රාජ්‍යට. ධර්මපාල උත්තමයාලා වුණත් දතකෑ හැටි අපට මතකයිනේ. ඊයේ රාත්තිරී කාණ්ඩයක් මාදම්පි වත්තේ දෙමළ ලැයින් වලට ගහලා තියෙනවා. ගිනිත් තියලලු. මහල්ලා පුදුමයෙන් දාවිත් දෙස බැලුවේය. දෙවි හාමුදුරුවනේ. ඔහු යළි මාදම්පේ වත්ත කඳුයාය දෙස බැලීය. යළි බිම බලාගෙන ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මොනතරම් ධෛර්යයක් ගන්නවද? තමාටම කියාගත්තේය. ලැයින් කාමර විනාශ කිරීමට පතල් වැඩ කරන තරුණ කාණ්ඩය සමග නන්නෝ දිරිස්ද ගිය බැව් නොකියා සිටීමට දාවිත් වග බලා ගත්තේය. නන්නෝ දිරිස් ඉන්නේ මංමුලා වැලක් පෑගුණු එකෙකු පරිද්දෙනි. මේ අසාධාරණ බිම්පංගු පලහිලව්ව නිසා හේ කුඹරට බැසීමටද මනාපයක් නොදක්වයි. ඒ නිසා මේවාගේ දේ ඉක්මනින්ම පැටලෙයි. මුදල් ටිකක් එකතු කරගෙන වියදම් හවුලක් දී පතලයක් බැසීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ. එවැනි පතල් රැසක් අහල ගම්වල වැඩ කෙරෙයි.
ගොඩක වෙල තරුණ පිරිස් රක්වාන ගඟේ පතල්වල වැඩට යනවා දාවිත්ට හමු වී තිබේ. කෙටිහාමි මහල්ලා දොළ දෙපස වූ මහකුඹුක් ගස් පෙළ දෙස බලාගෙන සෙමෙන් මුමුණනු වැසිනි. මිනිස්සු හැම කොට්ටාසකටම ඇයි බැරි අර කුඹුක් ගස් පෙළවාගේ එකට ගෑවි ගෑවි සන්තෝසයෙන් ඉන්න. මනුස්සයෙකුට කරදරයක් කරනවා තියා කූඹියෙක්වත් පාගන්න තරම හිතන්න නාකයි. එව්වා මාත් හරියට ඉගෙන ගත්නේ උඹලගේ අම්මාගෙන්. මහල්ලා පිච්චිගේ සොහන දෙස බැලීය. වියලි ගොක්කොල රැහැන් සුළඟ විසින් බිම දමා තිබේ. එතන පරිසරේ ඉතා නිවුණු ගතියකි. ඒ ගෑණි බඩින් ඉන්න කිරිල්ලියන්ට බිත්තර දාන්න පහසු වෙන්නේ කියලා එළිඟිතෙලෙන් බත් පිහලා ගුලි හදලා මිදුලේ ලෑල්ලේ තිව්වා. ගොයම් කපනකොට ගොයමේ පුංචි කුරුළු කූඩු හම්බුනාම ඒ තැන්වල වටේට ගොයම ඉතුරු කරලයි ගොයම කැපුවේ. ගෙවල් කඩලා ගිනි තිව්වාම මිනිස්සු කොහෙද ඉන්නේ? හාල් හුණ්ඩුවක් ලිප තියාගන්නේ කොහොමද? අරියාදු කරන්න නරකයි කවුරුත්ම කාටවත්. එහෙත් දැන් කාරණේ පමා වැඩිය. ලැයිම් කඩා විනාශ කොට එක එක අය විසින් නොයෙක් දෑ ගෙනත් තිබුණු අතර නන්නෝ දිරිස් හමුවන රත්රන් පිර වූ බෙලෙක් ටින් එක ඔහු කාටවත්ම හොරා ගෙනවිත් පෙන්වූයේ තමාට පමණක් බැව් දාවිත්ට කල්පනා විය. ඒවා රත්නපුරයට ගෙන ගොස් විකුණන ලෙස උපදෙස් දුන්නේද දාවිත්මය. නන්නෝ දිරිස් අද උදේ රැයින්ම රත්රන් ටික රෙදිවුරයක ඔතාගෙන රත්නපුර ගියේය. දාවිත් සිතුවේ පවුලේ මුහුණ පා තිබෙන අඟහිඟකම් පිළිබඳව පමණි. හේ අප්පුච්චා තරම් දුරට ඒ ගැන සිතුවේ නැත. ලෝකේ වෙනස් වෙලා අප්පුච්චේ. රත්නපුරේ මහා ඔරලෝසු කණුව අහසේ ගෑවෙනවා. අලුත් පරම්පරාවේ ළමයි දැන් අප්පුච්චා කියන්නේ තාත්තා කියලා. ටවුන් වල හැම ගෙදරකම වාගේ රැට පත්තු කරන්නේ පෙට්‍රෝල් මැක්ස් ලාම්පු. මිනිස්සු සල්ලි හොයන්න ගම් අතෑරලා ටවුන් වලට යනවා. රත්නපුරේ ඉඳලා දියබඩගම් පත්තුවටම පාර කැපිලා. ඒකේ එක හුස්මට යකඩ වාහන යනවා. කොළඹපුරේ ඉඳන් යකඩ යකා එනවා ඕපනායකටම. මිනිස්සු බත් මුල බැඳගෙන ළමයි පැටවුන් එක්ක යන්නේ ඒක බලන්න. ඒ විතරක්ද? දැන් මිනිස්සු පිල් බෙදිලා රටවල් වෙන වෙනම රණ්ඩු කරගන්නවා. මෙහෙත් කාණ්ඩයක් UNP, කාණ්ඩයක් ශ්‍රී ලංකා, තව පොඩි කාණ්ඩයක් සම සමාජේ. මේ ඉඩම් වලටත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් බල කඩදාහි දෙන්න යනවලු. ඉලන්දාරි දැන් කොණ්ඩේ වවන්නේ. ඉස්සරහින් යැන්කි බම්ප් එකද මොකක්ද එකක් තියලා වටේ කපනවා. ලෝකෙ හොඳටම වෙනස් වෙලා. ගංගොඩැල්ලේ මිනිස්සුත් හරියට කඩහාල් කනවා. කෙටිහාමී ගෙපිල මත හිඳගෙන පුංචි වීමලු කිහිපයක් ළඟ තබාගෙන ඒවායි වූ වී අතගා බලමින් ඉන්න අතර තිලකරත්නද ඒ අසල හිඳගෙන බලාගෙන සිටි. වී මිටක්ගෙන ඒ යලි රටාවකට මල්ලට හලන කල උපදින සිරිසිරි සද්දයට තිලකරත්න ඇහුම්කන් දුන්නේය. ඔහුද වී මිටක්ගෙන කිරියාතා අනුකරණය කළේය. මහල්ලා සෙමෙන් මුමුණන්නට විය. දැන් ඔය නානා ප්‍රකාර වී වර්ග තිබුණට මේ මඩ තවාලු වීය තමයි අපි මෙහෙට ආදා ඉඳලා අපිව රැක බලාගත්තේ. ඇහැ නොවි අවුරුදු ගාණක් වුණත් අටුවට වෙලා ඉඳීවි කරබාගෙන. වෙනස් වෙන්නේ දෙයියෝ බුදුන් වාගේ. ඔහු එසේ කියා ඒවාට වැඳ නමස්කාර කරන කල තිලකරත්නද පුංචි අත් එක්කොට වී මලු වලට වැන්දේය. ඒවායේ කට ගැටගසා පසකට කළ මහල්ලා සෙමෙන් නැගී සිට තිලකරත්නගේ අතින් අල්ලාගෙන කඩුල්ල දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය. තුන්වේල බත් කාලා කහට උගුරක් කාරිය බීලා බඩ පුරවගෙන මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවනම්
ඒකම තමයි මහ පොළොවෙත් සන්තෝෂේ සූටියෙකෝ. ඒත් මිනිස්සුන්ට ඉස්පාසුවක් නෑ. ජීවිත කලබල වෙලා. ඔවුන් කඩුල්ල අසලට විත් ඈත වෙල්යාය දෙස බලාගෙන ඉද්දී කුඹුක්ගස් සෙමෙන් සැලෙන්නට විය. ඒ අතර පොල් ගසේ අත්තක් ගැලවී පිච්චිගේ සොහොන මත පතිත වන දුටුවෙන් මහල්ලා සහ මුණුපුරා කලබලයට පත්විය. ඔවුහු මුහුණට මුහුණ බලාගත්හ. ඒක අරන් දාන්න වෙයි. ඔවුහු සෙමෙන් කඩුල්ල පැන පිච්චි නිදා ඉන්නා තැනට ගොස් පොල් අත්ත එතනින් ඉවත් කර දැමූහ. සොහොන මත වූ වල් පැලෑටි ගලවා ඉවත් කිරීමටද එයම අවස්ථාවක් කරගති. එතන වූ ඇඹුල්පලා පැලයක පත්‍රයක යටිපැත්තේ වූ පිණි කැටිති දෑසට ලංකර බැලූ කෙටිහාමි ඒවා ළමයාටද පෙන්වීය. මේ තියෙන්නේ මහ පොළව පිටකොරාපු හුස්ම ගතිය. නන්නූ දිරිස් එදා රාත්‍රී රත්නපුර ගොස් ආවේ ඒ අපූරු වටිනා වස්තුවත් ඒ මහා විස්මයජනක වූ ආරංචියත් අරගෙනය. ඔහු ගෙදර එනතුරු දාවිත්ලා නිදි වරාගෙන බලාගෙන සිටියහ. මේ පිළිබඳ කටෙන් කෙළබිඳක් නොහෙළෙන ලෙස දාවිත් සිය බිරිඳ සුගුණා හාමිල්ලාටත් ලේලිය රොසලින්ටත් කියා තිබිණි. නන්දෝ දිරිස් රත්නපුරයෙන් ගෙන අපූරු වස්තුව නම් ග්‍රන්ඩික් රේඩියෝවය. විස්මයජනක පණිවිඩය නම් හෙට අනිද්දාම ක්‍රියාත්මක වන කුඹුරු පනතක් පිළිබඳව රත්නපුරේ මිනිසුන් කී ආරංචියයි. එවැනි පුදුම හිතෙන අලුත් දෑ පිළිබඳව ගෙදර ඉඳන්ම මේ රේඩියෝවෙන් අසා දැනගත හැකි බැව් රේඩියෝ සාප්පය උන් මහත්මයා කියා තිබිණි. කිරල ඇබයක් තරම් වූ මූඩියක් කරකැවූ කල රේඩියෝවෙන් සූ සද්දයක් නික්මිණි. දැන් හුඟක් රෑ වෙලා. කතා කරන ඇත්තෝ හොඳටම බුදි ඇති. හෙට උදේට බලමු. නන්නෝ දිරිස් කීය. එදින රාත්‍රී කාටත් නින්දක් නොවිනි. සුගුණා හාමිල්ලා රොසලින්ලා සහ ළමයින් ගෙබිම ඉඳගෙන රේඩියෝ දෙස බලාගෙන උන් අතර මිදුලේදී දාවිත් සෙමෙන් නන්දෝ දිරිස් හා කතා කළේය. කරදරයක් උනේ නෑ නේද? නෑ. රුපියල් 747ක් 750ක් හම්බුණා. හප්පා රත්තරන් වලට මැණික් වලට නෙව ඉල්ලුම. මං 3-4 දෙනෙක්ම අඳුරගෙන ආවා. අපි කරන්නේ කුඹුරු වැඩේ කිව්වම තමා ඔය පනතේ කතාව කිව්වේ. රේඩියෝ සූත්‍රෙන් අහගත හැකි ඒ ආරංචි සේරම අපට. කිරල ඇබයක් වැනි මූඩියක් කරකැවූ කල සද්ද ඇසෙන්නට පටන් ගන්නා මේ ආරංචිය සැලවුවහාම මුළු ගමම ඒ පුදුමය නැරඹීමට පෙරහැරේ ආහ. එවැන්නක් මුලින් දෑහින් දැක බලා තිබුණා නම් ඒ පැන්සහාමී පමණි. ඒ දවස් 2-3ම ගම්මු සියලු වැඩ කටයුතු නොතර කොට රේඩියෝ සූත්‍රයේ සද්ද ඇසීමට දාවිත්ගේ ගෙදර රොක් වී සිටියහ. සුගුණා හාමිල්ලා සහ රොසලින් මිනිසුන්ට කහට වතුර වක් කර දුන්හ. පිරිස රොක් වී ගේ මිදුලේ තැන් තැන්වල බිම වාඩි වූ පසු දොරකඩ වූ රේඩියෝව වැසූ පිරුවටය ඉවත් කරනු ලබන්නේ සීලවතී විසිනි. සිරිනයන මූඩිය කරකවයි. සද්ද එන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය. මිනිසුන්ට ගෙවල්වල යෑමට කල්පනාවක් නොවූ කල පලයව් ගිහින් වැඩපොළ කොරලා හැන්දෑවට වරෙල්ලා දාවිත් කෑගෑවේය. ඒ අපූරු පණිවිඩය සුගුණා හාමිල්ලා විසින් සිය දූවරුන් වන කොස්නා තොටට දීගගොස් උන් මැයිහාමිටත් ආගරගේ ගම දීගගොස් උන් මැංචිටත් පන්නිල් පත්තුවේ ඇන්දානට දීගගොස් උන් රන්සොටත් කී කල උන්ද ළමයින් පැටවුන් එල්ලාගෙන ඒ බලන්නට මහගෙදර ආහ. ගම්මුන්ට කතා කිරීමට වෙන කිසිම මාතෘකාවක් නොතිබිණි. සමහරු එහි වරක් ඇසූ සින්දු කටපාඩම් කරගෙන ගැයූහ.
අගමැතිතුමා කොළඹ ඉඳන් කතා කරන කතාබහ පවා ගමේ දාවිත්ගේ ගෙදර ඉඳන් ඇසීමට ලැබීම හේතුවෙන් දාවිත්ලාගේ පවුලට මුළු ගමේම මිනිස්සු ගරු කළහ, හිස් නැමූහ. කෙටිහාමි ගේදොරකඩ බිම ඉඳගෙන ගුණාදරීට ඇසෙනසේ කතා කළේය. පුංචි තිලකරත්නද කිරියාතා අසල දැවටමින් සිටියේය. ඔය කියන හැටියට රේඩියෝ සූත්තරේ කතා කොරන්නේ අකුරු දන්නා කියන කාණ්ඩයක් නං ඒ කියන දේවල් මනුස්සයින්ට නරක් දේවල් වෙන්න බෑනි. ඒත් ඔව්වාම අහ ඉඳලා මිනිස්සු කුඹුරට බහින එකත් අමතක කොරලා දාවිද මන් දන්නේ. ඔහු එසේ කියන කල්හි කුඹුර දෙසින් මහා සද්දයක් ඇසුනින් තිදෙනම කලබල වූහ. ගැස්සී ගිය ගුණාදරී ගෙමුල්ලට වූ අතර මහල්ලාත් තිලකරත්නත් නැගී සිටියහ. ඒ උස් පොල්ගස හිටිවනම මුලින් ගැලවී බිම ඇද වැටී තිබේ. ඒ බව තේරුම් යාමටත් පෙර කෙටිහාමිගේ පපුව හරහා ඇදී ගියේ ගිනියම් වූ සුසුමකි. පිච්චී විස්සෝප වෙලාවත්ද මන් දන්නේ. මහල්ලා එසේ ප්‍රශ්නාර්ථයකින් යුතුව තමාටම කියාගෙන පුංචි එකා දෙස බැලූ අතර තිලකරත්න නිරුත්තරව ඇස් ලොකු කරගෙන මහල්ලා දෙසත් වැටුණු පොල්ගස දෙසත් බැලුවේය. මොහොතකින් කුරුම්බා බීමටත් පොල් බඩ කෑමටත් එගොඩහ ගැටවුන් කිහිප දෙනෙකු ඒ දෙසට දුවගෙන එනු පෙනිනි. 18 වෙනි පරිච්ඡේදය. හිටි හැටියෙම කුඹුරාය වටා ඇවිදින්නට ආ වලව්වේ මද්දු අප්පෝ වැඩ නොකර අතෑර තිබුණු කුඹුරු දෙකක් වැඩ කිරීමට වෙන දෙදෙනෙකුට පැවරීය. කුඹුරු කීපයකම අඳ ගොවීන් ඉවත් කර අලුත් ගොවීන් දැමීමට කළ තැතක් අසාර්ථකව ගියේ එතනදී දාවිත්ලා එකාවන්ව පෙළ ගැසී සිටි බැවිනි. දිස්නේරිස් පමණක් එක් යලක් වැඩ කිරීමට අප්පෝ නම් කළ පුද්ගලයාට කුඹුර දීමට කැමැති විය. එසේ කළ ඔහු දාවිත්ලාගේ ගෙවත්තේ වැඩ කටයුතුවලට සහාය දීමට තීරණය කර තිබුණේ රේඩියෝව ඇසීමට ඇති කැමැත්ත නිසාය. ඔහු වත්ත උදුළුගාමින් සිටිනා කල දාවිත් සෙමෙන් ඔහුට කිට්ටු විය. දිස්නීරිස්, උඹට කල්පනාවට ආවේ නැද්ද මේ හිටි අඩියේ අප්පෝ යායට ඇවිදිල්ලා ඊළඟ යල විතරක් වැඩ කොරන්න ඉල්ලුවේ ඇයි කියලා. පනතක් එනවලු බොල ඉස්සරහට. ගොයියන්ට වාසි වෙන විදියේ එකක්. දාවිත් එසේ කී කල දිස්නේරිස් උදළු ගැම්ම නවතා හුස්මක් හැර සරල ලෙස සිනාසුනේය. කමක් නෑ රත්තරන් මාමේ. ඒ එක යලයිනේ. හා එක යලයිනේ. බලාගෙන හිටපංකෝ එක යලේ තරම. ඒ මහා විස්මයජනක වූ පුවත රේඩියෝ සූත්තරේ ඔස්සේ ඇසීමට මුළු ගමම දාවිත්ලාගේ ගෙදරට එක්කාසු වූහ. රේඩියෝව ගේ ඉදිරිපිට කනප්පුවක තබා තිබූ අතර පිරිසට ඉඳ ගැනීම සඳහා මිදුල පුරා මාගල් එල්ලා තිබිණි. දාවිත්ලා කහවත්තෙන් ගෙන අලුත්ම පෙට්‍රෝල් මැක්ස් ලාම්පුවද ගේ ඉදිරිපිට එල්ලා තිබේ. එය වටා එකතු වූ ගොයම් මැස්සන්ට දැනී තිබුණු සන්තෝෂයට වඩා වැඩි සතුටක් රේඩියෝව වටා වුන් පිරිස්ගේ මුහුණුවල තිබිණි. එපමණක් නොව මුළු රටටම වැදගත් වූ ඒ පුවත රේඩියෝවෙන් අසා දැනගැනීමට ඉඩකඩ ලැබීම පිළිබඳ මහත් අභිමානයකින්ද සැවොම පසුවෙති. පොඩි අප්පුහාමි නැමැත්තා සිය දියණිය වූ පුංචි සෙනෙහලතා කිහිල්ලට වඩාගෙන කඩුල්ල එපිටින් සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණ බියකින් පිරී පවතී. සෙනෙහලතා ගමේ අන් ළමයි අතරට එනවාටත් ගමේ සුබ කටයුතු වලදී ගෙවල් වලට එක්කගෙන එනවාටත් ගම්මු ප්‍රියතාවක් නොදැක්වූහ. කඩුල්ල අසල ඉඳගෙන උන් කෙටිහාමිට කාරණය වැටහී තිබේ. ඔන්න ඔය පැටිකිත් එක්කලා කඩුල්ල පැනලා ඇවිත් ආන් අර මිදුලට ගිහිල්ලා අහ ඉඳපල්ලා. මොන විගඩමක්ද මේ?
වරෙල්ලා ඔය කඩුල්ල පැනලා. මහල්ලා එසේ කීවද තරුණයා ඊට අදිමදි කළේය. කමන්නෑ ආතේ, අපි මෙහෙම බලාගෙන ඉන්නම්. මලක්වන් පුංචි දැරිය ඇස් ලොකු කරගෙන සෙනඟ දෙස බලා හිඳිනු කෙටිහාමිට පෙනේ. දාවිත් ඒ දෙසට එනු දුටුවෙන් පොඩි එකා අප්පුහාමි යටහත් පහත් විය. දාවිත් කෙටිහාමි අසලට විත් කතා කරන්නට වූයේය. අප්පුච්චේ, යමංකෝ අපේ මිඳුල දිහාට. අර මං කී කාරණේ ගැන දැන් රේඩියෝ සූත්තරෙන් කියනවලු මුළු රටටම ඇහෙන්න. එතනින් පස්සේ කාටවත්ම ඒක එහෙම නෙවෙයි කියන්න බෑලු. යමංකෝ අප්පුච්චේ. අසල උන් දැරිය දෙස පියා බලාගෙන කෙටිහාමි කතා කළේය. මේ ඉලන්දාරියයි කෙලිපැංචි අඬ ගහගෙන ඵලයල්ලා. මේකී උපදිනකොට ඒකිගේ අම්මා මිය දුන්නේ ඒ ගෑණි ගෙනාපු ආයුෂ ඉවර හන්දා. ඒකට මේ නොදරුවා මක් කරන්නද? දාවිත් පොඩි අප්පුහාමි දෙස බලා වරෙන් අප්පුහාමි කීවේය. ඒ අවසරයෙන් කඩුල්ල පිනු ඔහු පුංචි ගැහණු ළමයාද වඩාගෙන දාවිත්ගේ මිඳුල දෙසට දුවන්නට විය. කෙටිහාමි සන්තෝෂයෙන් ඒ දෙස බලා සිටියේය. ඔව් අය කියනෙව්වා හැබෑටම විශ්වාස දුඹලට. අප්පුච්චා මේ මොනව කතා කරනවද? එහෙ ආණ්ඩුවෙන් කියන දේ තමයි මෙහෙ අපට ඇහෙන්නේ. හා උඹලා අහපල්ලකෝ. අහලා මටත් කියාපල්ලකෝ. එසේ කී මහල්ලා මුවග මද සිනාවක් මවාගෙන ඈත බලාගත්තේය. දාවිත් යලි ගේ දෙසට යන විටත් සීලවතී විසින් රේඩියෝව වසා තිබූ පිරුවටය ඉවත් කරනු ලැබිණි. සිරිනයන විසින් රවුම් මූඩිය කරකැව්වේය. ඉන් මුලින් ඇසුනේ බටනලා සද්දේකි. ඔන්න බුරම්පි අයියගේ බටනලාව. යයි එකෙකු කී කල පිරිස සිනාසින්නට වූහ. නන්නෝ දිරිස් සියල්ලන්ටම සද්ද නැතුව ඉන්නයි විධානය දුනි. පසුව එහි මිනිස්සු කතා කර මිස් ලැවැන්ඩරා පවුඩර් ගැන කීය. ගුණතිලක නම් වූ සාන්තවත් තරුණයාට කිට්ටු තැනකින් සීලවතී ඉඳගත්තාය. යුවතියගේ රවුම් ලුකු සුදෝසුදු පිරුණු මුහුණ පමණටත් වඩා දිලිසෙමින් පෙනේ. මුලින් රේඩියෝ ඇසීමේදී ඈ අම්මලා අසලින් ඉඳගෙන පිරිස අතරින් ගුණතිලක දෙස බලාගෙන ඉන්නට වූ අතර ඔවුන් දැස්වලින් බොහෝ කාරණා කටයුතු සිදු කරගෙන තිබිණි. දවස් කිහිපයක් ගත වෙද්දී කාටත් නොදැනෙනසේ යුවතිය ඉඳගත්තේ ගුණතිලකට කිට්ටුවෙනි. රේඩියෝ රාවය අවට රැව් දෙද්දී ඔවුන්ගේ අත් ලං වී තිබුණු අතර ඒවායේ සීතල පමණක් නොව ඉතා සිහින් රේඛා හැඩතල පවා ඔවුනොවුන් හරිහැටි හඳුනාගෙන තිබිණි. ඊළඟට ඇසුනේ බයිස්කෝප් පටයක් ළඟදී එන බව කියන විස්තරයකි. බෞද්ධ පසුතලයක් මත නිපදවන මෙම චිත්‍රපටිය නරඹන ඔබ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී යනු නොඅනුමානය. ශ්‍රීපාද අඩවියේ එලිමහන් දර්ශන භක්ති ගීතිකා ඉරසේවේ සියසින් දැක ගැනීමට දෙයියන්ගේ රටේ එනතුරු ඉවසන්න. ඒ මහා ආශ්චර්ය ගැන සිහිවී ඇහුම්කන් දෙමින් සිටි උන්ගේ පපුවේ වේගය වැඩි වූවා සේය. ඉන් පසුව ඇසුණු බෙරසද්දයකට පසු බර ඇති පිරිමි කටහඬක් ඇසිනි. ලංකා දීපයේ කොඳු නාරටිය බඳු ගොවි ජනතාව වැටී සිටින අසරණ තත්වයෙන් ඔවුන් මුදවාගෙන රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කෘෂිකර්ම හා ආහාර ඇමතිතුමා වන පිලිප් ගුණවර්ධන මහත්මයා විසින් ඉදිරිපත් කරන ලද 1958 අංක 1 දරන කුඹුරු පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ බව මහත් සන්තෝෂයෙන් කියා සිටිමු. දාවිත් උන් තැනින් නැගිට්ටුනේය. දැනුම් තේරුම් ඇති කිහිප දෙනෙකු අතර යම් කසුකුසුවක් හටගත් අතර
ඒ සැමට නිශ්ශබ්දව ඉන්නේ දාවිත් ඇඟවීය. ඒ ගම්බීර හඬ තවදුරටත් ඇසේ. අඳගොවීන්ට ස්ථීර තත්ත්වයක් උදා කරමින් අස්වැන්නෙන් වැඩිපුර කොටස ගොවි ජනතාවට කිසිම ආධාරයක් නොදෙන ඉඩම් හිමියන්ට නොදී මුළු අස්වැන්නෙන් බුසල් 15ක් නැත්නම් 4න් පංගුවක් යන මේ දෙකෙන් එක ක්‍රමයක් අනුගමනය කරමින් වැඩි කොටස මහන්සි වන ගොවියාට ලැබීමට මේ මගින් කටයුතු කර තිබේ. ඒ වාගේම සියලුම කුඹුරුවල අඳගොවි අයිතිය දැන් මේ මොහොතේ සිට කුඹුරු වැඩ කරගෙන ඉන්න ඒ ගොවීන්ට හිමිවන අතර ඒ ගොවියන්ගෙන් පසු ඒ ගොවියන්ගේ ඊළඟ පරම්පරාවලටද හිමිවේ. දාවිත් දිස්නේරිස් දෙස බැලුවේ අනුකම්පාවෙනි. හේ කට ඇරගෙන අසා හිඳි. සමහර ගොවියෝ රේඩියෝවට වැඳගෙන සිටියහ. මේ පුවත සිය පියාට කියනතුරු දාවිත්ට ඉවසුම් නැත. ඔහු කඩුල්ල දෙස බැලුවේය. කෙටිහාමි සුපුරුදුසේ ඉඳගෙන ඈත බලාගෙන හිඳි. කන්න එක අස්වැන්න වැඩිවන්නේ නම් ඒ වැඩිපුර අස්වැන්න ගෙදරට වී නිකං නිදාගෙන ඉන්න ඉඩම් හිමියාට නොව වෙහෙස මහන්සි වී වැඩ කළ අඳ ගොවියාටය. එසේ අස්වැන්නෙන් වැඩිවන කොටස මෙයට පෙර ඉඩම් හිමියා විසින් ගැනීම ඉඩම් හිමියා සිදු කළ නින්දිත නිවට හොරකමක් හැටියට සලකන බවත් ඒ මහතා පාර්ලිමේන්තු කතාවේදී බය නැතිවම කියා සිටියේය. පිරිස අත්පුඩි ගැසූහ. සමහරු සාදුකාර දුන්හ. දාවිත්ගේ මිදුලේ එකම සතුටු සාගරයකි. අවුරුදු දවසක් වාගේය. හිරු කඳු වලල්ලට මුවාවීමට ආසන්නය. වලාකුළු ඒ අන්තිම හිරු අසල කැටි වී රොක් වී හිඳි. කුඹුක් ගස් සහිත අහස් පසුබිම රත් පැහැගන්වී තිබේ. සිහින් සුළඟක් අවට සැරිසරයි. පිච්චි නිදන තැන වටා වූ ගස් පඳුරු වරක් සැලින. පිච්චි හාමි කල්පනා කරන හොඳ දේවල් නිසා එසේ ගස් සැලෙන දිලෙන බැව් කෙටි හාමි දනි. දාවිත්ලාගේ ගෙදර සතුටු සිනා කතාබහ තව තවත් උස්ව ඇසෙන්නට විය. නන්නෝ දිරිස් ගොඩක වෙලින් පොල්ගහ ලකුණ ඇති අරක්කු බෝතල් 3ක් ගෙනවිත් තිබිනි. අරක්කු නොබන උන් පවා එදා රාත්‍රියේ අරක්කු ඩිංගක් බිවූහ. සන්තෝෂය නිසාම රේඩියෝව දිගටම දමා තැබීමට නන්නෝ දිරිස් තීරණය කළේය. නන්නෝ දිරිස් මොහොතකට ගෙට යන්නේ දාවිත්ට ඉඩ දෙමිනි. ඒ පමාවෙන් දාවිත් වඩියක් උගුරට හලා ගත්තේය. යන්තේනිස්ලා, හෙයාදිරිස්ලා, සෙදෝරිස්ලා, නිදුක් හාමිලා, පැන්ස හාමිලා, කරනිස්ලා, රොමානිස්ලා, පොන්තේනිස්ලා, දිස්නේරිස්ලා ජීවිතය කිසිදාක කියා ගැනීමට නොහැකි වූ දේවල් කතා කිරීමට පටන්ගෙන තිබේ. තිලකරත්න පුදුමයෙන් යුතුව ඒ පුද්ගල මුහුණ දෙස බලාගෙන සිටියේය. දාවිත් සැමට උපදෙස් දෙමින් එකිනෙකා අසලට යමින් ආඩම්බරයෙන් පසුවේ. දිස්නේරිස් කඳුළු පිරි දෑසින් දාවිත්ට ලංවුණේය. දාවිත් මාමේ, උඹ කීදේ තේරුණා රත්තරං. මට කුඹුර නැති වුණා. අප්පෝ ඒක කපටිකමින් මගින් උදුරා ගත්තා. මට සේරම නැති වුණා රත්තරං. ඔහු දාවිත්ගේ කරේ එල්ලී හඬන්නට විය. දාවිත් තරුණයාගේ උරහිසට තට්ටු කළේය. ඒ දෙස බලාගෙන උන් නන්නෝ දිරිස් දිස්නේරිස් රැගෙන කඩුල්ල දෙසට ගියේය. එය තරමක් හෙමින් සිදුවන කතාබහක් ලෙස පැවැත්වීමට නන්නෝ දිරිස්ට උවමනා වී තිබේ. උඹට තේරෙනවද දිස්නේරිස්? අප්පෝ උඹව රැවැට්ටුවා කියලා. මාමා මට කිව්වා. මට දැනුයි තේරෙන්නේ නන්නෝ දිරිස් අයියේ. අනේ මගේ ළමයි පැටව්. අප්පෝ තනිකඩයා. උඹ දරු පවුල් කාරයා. උඹට මා එක්ක ඉස්සරහට වැඩ කරන්න පුළුවනි. බය නොවී ඉඳහන්. කෙරෙන්න ඕනි විදිහ මං උඹට කියන්නම්. දැන් මේ කුඹුරවල අයිතියත්
අපිටත් තියෙනවා. අඬන්න නැතුව සන්තෝෂ වෙයන්. පසුදා උදේ මීදුමෙන් පිරුණු එකක් විය. පෑවුම දිගටම අල්ලන්නට විය යුතුය. රාත්‍රියේ සිදි වූ ඒ විනෝදජනක ගී නැටුම් වලින් පසු දාවිද්ගේ මිඳුලේ තැන් තැන්වල වැටුණු පිරිස් තවම නින්දේය. උදේම අවදි වුණු පුංචි තිලකරත්න මිඳුලට බැස තැන් තැන්වල වැටි උන් ඒ පිරිස් දෙස පුදුම වී බලාගෙන සිටියේය. දුවගෙන ගොස් ඒ පිළිබඳව කිරි ආතාට කීමට පුංචි එකාට උවමනා වී තිබේ. කිරි ආතා කඩුල්ල අසල පුටුවේ ඉඳගෙන හිඳිනු පෙනේ. හීතල පිනිකැටිති කිරි ආතාගේ ඇඟ පුරාමය. කොණ්ඩේ පුරාත් රැවුල පුරාත් සමේ රැලි පුරාත් පිනිකැටිති තදට තැවරී සුදු පැහැවී තිබේ. සරම පින්නට තෙත් වීලාය. ඒ අමුත්ත පුංචි තිලකරත්නට පුදුමයකි. ඔහු මහල්ලාගේ උකුලට පැන්නේය. ටිකකින් මහල්ලා සොලවා කෑ ගෑවේය. කිලි ආතා හයි වෙලා, කිලි ආතා හයි වෙලා. කුස්සිය පැත්තේ සිට මහල්ලාට සහ ගුණාදරීට කහට කෝප දෙක රැගෙන එමින් උන් රොසලින් ඒ හඬට කලබල වී කඩුල්ල අසලට ආවාය. කහට කෝපය බිම තබා මහල්ලාගේ ඇඟට අත තැබුවාය. වහා තිලකරත්න වඩා ගත්තාය. ඒ පිණි තැවරුණු මහලු කය පුටුවෙන් පෙරලී ඩොග්ගා පහළ ලියද්දට වැටුණේය. රොසලින් යටිගිරියෙන් කෑගෑවාය. අනේ සමන් දෙයි හාමුදුරුවනේ අපේ කිරි ආතා. මීළඟ පරිච්ඡේදයෙන් හමුවෙමු. සුබ දවසක්.